අයිබෝවන් යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රදරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුහුරෙන් ඉල්ලා අස්වෙයි. සමස්ත දිවයිනටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවේ. අමාත්‍ය මණ්ඩලයේද ඉල්ලා අස්වීමේ ලිපි බහර දෙයි. ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවය යලි සක්‍රියයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමග සමස්ත කැබිනට් අමාත්‍ය මණ්ඩලයමද සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුහුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගතය හා යුරෝපය ආශ්‍රිතව මතුවී ඇති යුදමය තත්ත්වය හා නිදහසින් පසු බිහි වූ විවිධ රජයන් විසින් ගනු ලැබූ දූරදර්ශී නොවූ තීරණ මත මේ වන විට රට ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බවයි. ඒ අනුව මැයි මස 5 වන දින කැබිනට් අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව පිහිටුවීමට යෝජිත අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව ස්ථාපනය කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සලසා ඇති ප්‍රතිපාදනය යටතේ අග්‍රාමාත්‍යවරයා සිය දුහුරෙන් ඉල්ලා අස්වන බවයි අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වුණේ. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමග සමස්ත කැබිනට් අමාත්‍ය මණ්ඩලයේද සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. උද්ගත වී ඇති කලහකාරී තත්ත්වය හේතුවෙන් සමස්ත දිවයිනටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාල සීමාව තුළ ජන ඒකරාශී වීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොකිරීමට ජනතාව වග බලාගත යුතු බවයි. වහාම ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනටම බල පැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. අද පස්වරුවේ කොළඹ ගාලු මූදුර පිටියේ ඇති වූ කලහකාරී තත්ත්වය සහ මේ වන විට දිවයිනේ බොහෝ ස්ථානවල ඇති වී තිබෙන කලහකාරී සිදුවීම් හේතුවෙනුයි මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ. අද පස්වරුවේදී කොළඹ ගාලු මූදුර පිටියේ ඇති වූ උණුසුම් වාතාවරණයත් සමග කොළඹ දිස්ත්‍රික්කයට පමණක් බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවුවත් තත්වයේ තව තවත් උත්සන්න වීම හේතුවෙන් පසුව සමස්ත දිවයිනටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ දිවයින පුරා ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාල සීමාව තුළදී ජන ඒකරාශී වීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් පොදු දේපළවලට හානි කරන පුද්ගලයන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. කෙසේ වෙතත් රටේ පවතින ස්ථාවරත්වය තුළ ජනතාව මෙලෙස දේශපාලන පක්ෂ මුල් කරගනිමින් කලාකාරීව හැසිරීම රට තවදුරටත් අරාජිකත්වයට පත් කිරීමට හේතුවක් වනවා. ඒ හේතුවෙන් මේ මොහොතේ ඉතා ඉවසිලිමත්ව කටයුතු කරන ලෙසයි ආරක්ෂක අංශ විසින් දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් රට ආර්ථික වශයෙන් ශක්තිමත් කර ජනජීවිතය යථාවත් කරමින් පවතින අර්බුද නිමා කිරීමට රටේ ජනතාවද වගකීමෙන් කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. ලබන සිකුරාදාතෙක් ගෑස් පෝලිම් වෙත පැමිණීමෙන් වලකින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ගෑස් තොග නොමැති අතර අත්‍යවශ්‍ය සේවා සහ කර්මාන්ත සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවයි. ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ගෑස් තොග තමන් සතු නොමැති බැවින් අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාව වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ගෑස් තොග නොමැති අතර අත්‍යවශ්‍ය සේවා සඳහා සහ කර්මාන්ත සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවයි. ඒ හේතුවෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා මේ මොහොතේ ගෑස් පෝලිම්වල රැඳී සිටීම අනවශ්‍ය බවයි ලිට්‍රෝ සමාගම දැනුම් දෙනු ලැබුවේ. එමෙන්ම පවතින සංචිත උපයෝගී කර ගනිමින් අද සහ හෙට දෙදින කොළඹ ඇතුළු ප්‍රධාන නගර වෙත ගෑස් නිකුත් කිරීමටද තීරණය කර තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා සඳහන් කළේ
ඒ අනුව දෛනිකව සිලින්ඩර 15,000 බැගින් නිකුත් කිරීමට කටයුතු කරන බවයි. එළැබෙන බ්‍රහස්පතින්දා මේ රටට ළඟාවීමට නියමිතව තිබූ ගෑස් රැගත් නෞකාව හෙට පස්වරුව වන විට දිවයිනට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා මැදිහත් වී කටයුතු කරමින් ඇති බවද සභාපතිවරයා සඳහන් කළා. ඒ අනුව ළඟාවන නෞකාවේ ඇති ගෑස් ලබන බදාදා සිට වෙළඳ පොළට නිකුත් කිරීමට කඩිනම් පියවර ගන්නා බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ. හෙට පස්වරුවේ ළඟාවීමට නියමිත නෞකාවට සහ ලබන සෙනසුරාදා ළඟාවීමට නියමිත නෞකාව වෙනුවෙන් ඩොලර් මිලියන 7ක් අද දවසේ ගෙවීමට කටයුතු කරන බවද ලිට්‍රෝ සමාගම මීට පෙර ප්‍රකාශ කළා. රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශ තුළ යම් යම් කප්පාදු කිරීම් සිදුවිය හැකි බව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා. අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. මේ මොහොතේ මේ වන විට අපි මේ අර්බුදේ කොතනද ඉන්නේ? කසුන් මං හිතන්නේ අර්බුදේ අපි ඉන්නේ තාම අර්බුදේ මැද්දටත් අපි ඇවිල්ලා නැහැ අර්බුදේ ආරම්භයේ තමයි ඉන්නේ. අපි දැන් මේ මුහුණ දෙන්නේ balance of payment crisis කියලා ආර්ථික විද්‍යාවේ කියන ඩොලර් නැතිවීමේ ප්‍රශ්නයට තමයි. ඇත්තටම අපි කොයිතරම් ලෝකෙට ණයද මේ මොහොත වෙනකොට? දැනට අපි බිලියන 51ක් තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න හදන්නේ. ඒ අනුව ඩොලර් බිලියන 51 මිලියන නෙමෙයි බිලියන. ඔව් බිලියනය අවබෝධ කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි රුපියල් බිලියනයක් නම් අපි හිතුව දවසකට මිනිස්සෙක් රුපියල් 1000ක් ඉතුරු කරනවා කියලා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 30000ක් ටිකක් ලොකු මුදලක්. ඒ වගේ ආ ඉතුරු කරොත් එහෙම දවසකට රුපියල් 1000 ගානේ යාට බිලියනයක් එකතු කරගන්න යනවා අවුරුදු 2700ක්. දක්වා මුදල් ලැබුතුමා සඳහන් කරනවා වැට් බදු ප්‍රමාණය අඩු වෙලා තමයි තියෙන්නේ. අඩු වෙගෙන තමයි පැමිණලා තියෙන්නේ. මේ බදු අඩුවීම මත අපේ ආර්ථිකයේ සිද්ධ වෙච්ච පාඩුව අලාභය කොච්චරද? දැනට ගණන් බලලා තියෙන විදිහට කසුන් සාමාන්‍යයෙන් කියන්නේ බදු නිසා බිලියන 500ක් විතර අවුරුද්දකට අහිමි වුණා කියලා. නමුත් එතනදරි කොවිඩ් තත්ත්වය නිසා ව්‍යාපාර පොඩ්ඩක් හැකිලිච්ච නිසා එතනත් බඩු ප්‍රමාණයක් අඩු වුණා. නමුත් බිලියන 500ක් විතර කියලා තමයි කියන්නේ. ඉතින් බදු ආර්ථිකයක වැදගත් කොටසක්. දැන් අපි බදු අය කරන්නේ මොනටද වියදම් කරන්නනේ. ඒතර හරි දෙයකට වියදම් කරනවා නම් බදු එකතු කරාට ප්‍රශ්නයක් නැහැ. අපි බදු එකතු කරන්නම් වාලේ එකතු කරලා ඒක වැරදි දෙයකට නම් වියදම් අපි බදු ගොඩක් එකතු කරනවා. හැබැයි එකතු කරන බදු ඔක්කොම අපි වැරදි දෙයකට නම් වියදම් කරන්නේ ඒකත් තේරුම් ගන්න. ඒ නිසා බදු කියන එක බලන්න ඕන අපි මුලින්ම මොනවටද වියදම් කරන්නේ. මේ වියදම් කරන දේවල් වලට තමයි බදු එකතු කරන්න ඕනේ. ජනතාව වැඩිපුරම අපේ සේවා නියුක්තියේ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඉතින් ඒ ව්‍යාපාර වැහෙනවා. ඒවයි සේවක සංඛ්‍යාව අඩු වෙනවා. ඒක අපිට නවත්තන්න අමාරුයි. අපේ රාජ්‍යාංශයේ ඉන්න මිලියන 1.5කට විශාල සේවක පිරිසක් අපේ ශ්‍රම බලකාය මිලියන 8යි. ඉතින් ඒගොල්ලොන්ට පඩි ගෙවන එක ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් පාඩුත් ලබනවා ඒ අතරේ. ඒ වගේ බදු කොච්චරද කියනවනම් මේ පාඩුව කොච්චරද කියනවනම් දවසකට මිලියන 380කට වඩා පාඩු ලබනවා ප්‍රධාන රාජ්‍ය ආයතන පහක් දවසකට. අපිට කොහෙන්ද මේවා නඩත්තු කරන්න සල්ලි? ජනතාව තමයි බදු විදියට ඒවට ගෙවන්න ඕනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි ගියයින් පස්සේ මේ ප්‍රශ්නේ කොහොමද විසඳෙන්නේ? ඔකසුන් මම හිතන්නේ නැහැ මේ ප්‍රශ්නේ එකම විසඳුම අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියලා. ඒක ඇවිල්ලා ප්‍රශ්නේ විසඳුමට එක අපි යන පාරදී හම්බ වෙන එක සම්දිස්ථානයක් විතරයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපිට ලබා දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් බිලියන 3ක් 4ක් විතර. නමුත් ඉතින් හිතන්නකෝ අපේ ණයම තියෙනවනේ බිලියන 50ක්. අපි අපේ ආර්ථිකය හදා ගන්න ඕනේ ඉස්සරහට තියෙන මේ බිලියන 50 ණය ගෙවා ගන්න පුළුවන් මට්ටමකට. ඒතකොට ඒක කරන්න ඕන අපි. අපි මොනවද කරන්න ඕනේ මේ තත්ත්වෙන් ගොඩ එන්න? අපි කොහොමද අපේ ආර්ථිකය හසුරුවන්නේ? ඔව් අනිවාර්යයෙන්ම කසුන් අපි දකින විදියට නම් මේ ආර්ථික ප්‍රශ්නේදී අමාරුම වෙන්නේ දුප්පත් මිනිසුන්ට. ඔවුන්ව රැක ගැනීම සඳහා සමෘද්ධිය වගේ යම්කිසි සහනාධාර ක්‍රමයක් අවශ්‍යයි. ඒකට ඉතින් ඒ කියන්නේ කෑෂ් ට්‍රාන්ස්ෆර් සිස්ටම් එකක්. ඔය හාල් කිලෝ එකක් හාල් මැසු 100ක් දීලා වැඩක් නැහැ. අපි මුදල් දෙන්න ඕන උගේ අතර උන් කැමති දේවල් මිලදී ගන්න. මොකද ඒක තමයි වැදගත්ම දේ දුප්පත් මිනිස්සුන්ට ගන්න. ඒ වගේම අපි දෙවණියට කරන්න වෙනවා කසුන්. ඉතින් මොකද කරන්න සල්ලි හොයාගන්න බෑ. සල්ලි ඉතින් අපිට හොයාගන්න වෙන්නේ කසුන් ඔය මං කිව්ව රාජ්‍ය ආයතනවල යම්කිසි ප්‍රතිව්‍යුහගත කිරීමක් කළා. සමහර ඒවා අපිට එකතු කරන්න වෙයි. සමහර ඒවා පුද්ගලික අංශයත් එක්ක සම්බන්ධ වෙලා කරන්න වෙයි. සමහර ඒවා වහන්න වෙයි. සමහර ඒවා සේවක කප්පාදුවක් කරන්න වෙයි. සමහර ඒවාට කියන්න වෙයි අපිට තවදුරටත් භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න බෑ. ඔයගොල්ලෝ මේක කරගන්න පුළුවන් විදිහට කියලා. තුන්වෙනි එක අපේ මහ බැංකුවේ යම්කිසි ස්වාධීනත්වයක් අවශ්‍යයි. ඒ වගේම අපේ මේ අවස්ථාවේදී අපිට සිද්ධ වෙනවා අපිට ගෝලීය සැපයුම් ජාලත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉක්මනට කරගන්න. ඔය ප්‍රධාන කරුණු ටික තමයි දැනට අපිට කරන්න වෙන්නේ. නමුත් වැදගත් වෙන්නේ අපි ආර්ථිකයේ තරංගකාරීත්වය ඇති කරන එක කසුන්. තරංගකාරීත්වය ඇති කරන ආර්ථික ප්‍රතිසංස්කරණ තමයි අපි කරන්නේ. ඒතකොට තමයි ආර්ථිකය කාර්යක්ෂම වෙන්නේ.
මෙරට ජනතාවට කොවිඩ් මර්ධන සිව්වන මාත්‍රාව ලබා දීම අද ආරම්භ වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ තෙවන මාත්‍රාව ලබා මාස 3ක් ගත වූ පුද්ගලයින්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි. ගත වූ දිනේ මෙරටින් තවත් දෛනික කොවිඩ් ආසාදිතයන් 28 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,63,561ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,509ක් ලෙසයි දැක්වුණේ. මේ අතර මෙරට ජනතාව සඳහා කොවිඩ් මර්ධන එන්නතේ සිව්වන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ තෙවන මාත්‍රාව ලබා මාස 3ක් ගත වූ පුද්ගලයන්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි. වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කරලා තියෙනවා COVID-19 රෝගයට අදාළව 4වෙනි එන්නත් මාත්‍රාව ලබා දීම සඳහා. කියන්නේ දෙවෙනි බූස්ටර් ඩෝස් එක. යනවා අවුරුදු 60ට වැඩි සියලු දෙනාටම 4වෙනි මාත්‍රාවක් COVID-19 රෝගයට ලබා දීම සඳහා නිර්දේශ ලැබිලා තියෙනවා. ඒත් එක්කම අවුරුදු 20ත් 60ත් අතර කාණ්ඩේ ඌන ප්‍රතිශක්තිය තියෙන අයට ඒ වගේම විවිධ නිදන්ගත ආබාධ තියෙන අයටත් මේ අනිවාර්යයෙන්ම ගන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. අවුරුදු 20ත් 60ත් අතර කාණ්ඩේ අපි බලකිරීමක් කරන්නේ නැහැ. කෙනෙක් කැමති නම් ඔහුට ඔවයට 4වෙනි මාත්‍රාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි 3වෙනි මාත්‍රාව අරගෙන අඩුම ගානේ මාස 3ක් කල් ගත වෙලා තියෙන්න ඕන. ඒ වගේම අවුරුදු 12ත් 16ත් අතර පාසල් යන වයසේ ඉන්න දරුවන්ට අපි පළවෙනි මාත්‍රාව මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඔවුන්ටත් දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා නිර්දේශ ලැබිලා තියෙන විශේෂඥ කමිටුව මගින් විශේෂයෙන්ම මෙහිදී විශේෂඥ කමිටුව දක්වලා තියෙනවා ඊටාම කලාතුරකින් මේ ෆයිසර් වර්ගයේ එන්නත ලබාගත් තරුණ දවියට හෘදයේ යම් ආසාදන තත්වයක් දක්නට ලැබිලා තියෙනවා ඊටාම දුර්ලභ වශයෙන්. ඒක නිසා ඒ අවදානම යම් විදිහකට අවධානයට යොමු කරලා තියෙන නිසා අවුරුදු 12 16 කාණ්ඩේ පාසල් සිසුන් එන්නත දෙවෙනි මාත්‍රාව ලබාගෙන සති දෙකක කාලයක් තදබල ශාරීරික වෙහෙස වීම නොකළ යුතුයි කියන නිර්දේශයට යටත්ව තමයි මේ එන්නත ලබා ගන්න අපිට නිර්දේශ කරලා තියෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 907ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,145ක් ලෙසයි. පරිගණක පද්ධතියේ හදිසි අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා යළි අද සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පරිගණක පද්ධතියේ හදිසි අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා తాවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව අද බහරගනු ලබන්නේ පසුගිය 5, 6 සහ 9 යන දිනවලදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවක් වෙන් කරගත් පුද්ගලයන්ගේ එමෙන්ම පසුගිය 5 වනදා සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් බාර දීමට පැමිණ එම දෙපාර්තමේන්තුවෙන් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත්ද අද බහර ගන්නා බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. හෙට සිට ගමන් බලපත්‍ර අයදුම්පත් බහර දීම සඳහා දිනයන් සහ වේලාවන් වෙන් කර ගැනීමට පැමිණීම අනිවාර්ය වනවා. මීට අමතරව www.immigration.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිස හෝ 070 710 10 60 යන දුරකථන අංකය වෙත ඇමතීමෙන් දිනයක් හෝ වේලාවක් වෙන් කරවා ගත හැකි වනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන අනෙකුත් සේවා ප්‍රාදේශීය කාර්යාල මගින් සිදු කරනු ලබන සේවා සහ ගුවන් තොටුපළ ආගමන විගමන සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම හැකි විගස එක් දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවත් ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව කනගාටු වන බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. පරිගණක පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය 4 වනදා සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවාව ක්‍රියාත්මක වූයේ නැහැ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරට නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් අද ආරම්භ වීමට නියමිතයි. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ සාකච්ඡා අද සිට ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි. මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ හදිසි මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සිදු කළ ඉල්ලීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන බවයි. අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස ඇමරිකාවේ වොෂින්ටන් නුවර කළ සංචාරයේදී හදිසි මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් සිදු කර තිබුණා. මේ අතර මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත කණ්ඩායමක් එළඹෙන සතියේ මෙරටට පැමිණීමට නියමිතව ඇති බවයි. විනිමය හෝමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමේ කාලය යලි දීර්ඝ කර තිබෙනවා. බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කළේ එය තවත් වසරක කාලයකින් දීර්ඝ කර ඇති බවයි. මෙම ණය මුදල මාස 3කින් ගෙවීමට නියමිතව තිබුණත් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සැලකිල්ලටගෙන ණය පියවීමේ කාලයේ අවස්ථා කිහිපයකදී දීර්ඝ කරනු ලැබුවා. වගා හානි සඳහා වන්දිගෙවීම අද සිට සිදු කරන බව හිටපු කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා. මේ වන විටත් දිස්ත්‍රික්ක 3ක වගා හානි ගණනය කර අමාත්‍යාංශ වෙත එවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම සෙසු දිස්ත්‍රික්කවල වගා හානි පිළිබඳ දත්ත කඩිනමින් ලබා දෙන ලෙස අදාළ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. වගා හානි වන්දිගෙවීම සඳහා අවශ්‍ය මුදල රුපියල් කෝටි 2500ක් වනවා. අද දිනේ දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම දිවයිනේ උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ අද දිනේ වැසි වාර කිහිපයක් අපේක්ෂිතයි. තවද ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. දැන් අවධානය විදෙස් පුවත් වෙත. බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වන අසානි සුළුකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව ඉන්දිය කාලගුණාංශ දැනුම් දී තිබෙනවා. ගිනිකොන දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වන අසානි සුළුකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සමුද්‍රාසන්න ප්‍රදේශවලට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට ඉන්දිය කාලගුණ අංශය අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව එම සුළුකුණාටුව පැයට කිලෝමීටර 118ත් 220ත් අතර වේගයකින් හමාවිත් උතුරු දිග ඉන්දිය සාගර කලාපයට ඇතුළු විය හැකි බවටයි ඉන්දිය කාලගුණ අංශය දැනුම් දී ඇත්තේ. එමෙන්ම එම කුණාටුව ඉන්දියාවේ ඔඩිෂා හෝ ආන්ධ්‍ර ප්‍රදේශ ප්‍රාන්තවලට කඩාවැදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද විදේශ වාර්තාවල සඳහන්. කෙසේ නමුත් මෙම මුහුදු ප්‍රදේශ මේ වන විටත් දැඩි රළු ස්වභාවයක් ගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එම සුළුකුණාටුව හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ගමන් නොකරන ලෙස ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එරට නාවක ප්‍රජාව වෙත දැනුම් දී තිබෙනවා. විදේශ වසංගත සෞඛ්‍ය සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව ස්වයංව වාර්තා කරන ලද පසු කොවිඩ් රෝග ලක්ෂණ ඇති අයගෙන් 3/2කට වඩා හඳුනාගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව පසු කොවිඩ් තත්ත්වයේ තුල ලොව මිලියන 1.2ක ජනතාවක් ඔවුන්ගේ රෝග ලක්ෂණ එදිනෙදා ක්‍රියාකාරකම් වලට අහිත කළ ලෙස බලපෑම් ඇති කරමින් ඇති බවට වාර්තා කර ඇති බවයි විදේශ සෞඛ්‍ය අංශය අනාවරණය කළේ. එක්සත් රාජධානියේ විශ්ලේෂණයකට අනුව කොවිඩ් ආසාදන වලින් පසු පවතින රෝග ලක්ෂණවල අවදානම ආසාදනයට හේතු වූ කොවිඩ් වෛරසයේ බලපෑමෙන් නිරූපණය වන බවට හඳුනා ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් පසු කොවිඩ් තත්ත්වයන් සම්බන්ධව ලෝක ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍ය බවයි විදේශ සෞඛ්‍ය අංශය පෙන්වා දී ඇත්තේ. දිනයක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මේ 10 වෙනිදා ලන්දේසි පාලන සමයේදී පළමු මුදල් නෝට්ටුව වූ පැන්ස එකක මුදල් නෝට්ටුව නිකුත් කර ඇත්තේ 1785 වසරේ මැයි මස 10 වන දිනයි. තලව කැලේ සිට නානු ඔය දක්වා වූ දුම්රිය මාර්ගය විවෘත කර ඇත්තේ 1885 වසරේ මැයි මස 10 වන දිනයි. වික්ටෝරියා වුඩ්හුල් එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට නම් කරන ලද පළමු කාන්තාව බවට පත්ව ඇත්තේ 1872 වසරේ මැයි මස 10 වන දිනයි.
ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.